දේශනාවේ දහම් කරුණු තියෙනවා. 4යි තියෙන්නේ. ඊළඟට තියෙනවා පංචක නිපාතය. දහම් කරුණු 5 බැගින් තියෙන සූත්‍ර ඇතුළත් කොටස. ඊළඟට තියෙනවා චත්ත නිපාතය. දහම් කරුණු 6 බැගින් ඇතුළත් සූත්‍ර තියෙන කොටස. ඊළඟට සත්තක නිපාතය. දහම් කරුණු 7 බැගින් තියෙන සූත්‍ර. අට්ඨක නිපාතය. දහම් කරුණු 8 බැගින් තියෙන සූත්‍ර. නවම නිපාතය. දහම් කරුණු 9 බැගින් තියෙන සූත්‍ර. ඊළඟට තියෙනවා දසක නිපාතය. දහම් කරුණු 10 බැගින් තියෙන සූත්‍ර. අන්තිමේට තියෙනවා ඒකාදසක නිපාතය. දහම් කරුණු 11 බැගින් තියෙන සූත්‍ර. ඔය විදිහට අංක 1 ඉඳලා අංක 11 දක්වා මේ දහම් කරුණු තියෙන සූත්‍ර දේශනා ඒ අංක යටතේ පෙළගස්වලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණ එකතුවට පොදුවේ කියනවා අංගුත්තර නිකාය කියලා. ඒ කියන්නේ අංක පිළිවෙලට දහම් කරුණු ඇතුළත් සූත්‍ර ගොනු කරපු කොටස කියලා. එතකොට සූත්‍ර පිටකයේ වැඩිපුරම සූත්‍ර තියෙන්නේ මේ අංගුත්තර නිකාය. අංගුත්තර නිකාය කියනවා සූත්‍ර දේශනා 9000 ගානක්. එතකොට සූත්‍ර දේශනා 18000න් හරි අඩක් සම්පූර්ණයෙන් ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායට. අද ඔබට කියලා දෙන මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ. ඒ කියන්නේ දහම් කරුණු 4 බැගින් තියෙන සූත්‍ර ඇතුළත් කොටසේ තමයි සඳහන් වෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම පෝතලිය සූත්‍රය. මොකක්ද මේ දේශනාව? පෝතලිය සූත්‍රය. පෝතලිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු පරිබ්‍රාජකයෙක්. පරිබ්‍රාජකයෙක් කියලා කියන්නේ එක්තරා ආගමික පූජකවරයෙක්. අන්‍යාගමික පූජකවරයෙක්. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා පෝතලිය කියලා තව සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ පෝතලිය කියලා මට මතක විදිහට කිහි කෙනෙකුට දේශනා කරපු සූත්‍රය. එතකොට අද අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ තියෙන පෝතලිය සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. දැන් මේ සූත්‍ර දේශනා කියවනකොට ඔබට මේ සූත්‍ර දේශනා තුළ දකින්නට ලැබෙන මේ ප්‍රධාන ලක්ෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ගොඩාක් සූත්‍ර දේශනා කළා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමයේදී. ඉතින් එදා මේ පෝතලිය කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා මෙයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නැහැ. හේතුව මෙයා අන්‍යාගමික කෙනෙක්. හැබැයි මේක තියෙනවා භගවතා සම්පින් සම්මෝහි. බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදුණා. සතුටු සාමීචියේ යෙදෙනවා කියලා කියන්නේ මේ ආගිය තොරතුරු කතා කළා, දුක සැප කතා කළා, සතුටු සාමීචියේ යෙදුණා. සතුටු සාමීචියේ යෙදිලා මෙයා මොකද කළේ? පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පෝතලිය පරිබ්‍රාජකයාට හරි අපූර්ව කාරණාවක් දේශනා කළා. උන්වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ පෝතලිය පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. පෝතලිය මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්නට ලැබෙනවා. කවුද පුද්ගලයෝ 4 දෙනා? මතක තියාගන්න පළවෙනි කෙනා තමයි ඉද පෝතලිය ඒකච්චෝ පුද්ගලෝ අවන්නාරාහස්ස අවන්නම් භාසිතා හෝති භූතම් තච්ඡං කාලේන. මේ පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි මේ පුද්ගලයා
තව කෙනෙක් තුල ඇත්තටම දකින්න ලැබෙන. ඒ කියන්නේ තව කෙනෙකුගේ ජීවිතය තුල ප්‍රකට වෙන. තව කෙනෙකුගේ ජීවිතය තුල ඇත්තටම තියෙන අගුණ. ඒ කියන්නේ අඩුපාඩු. තව කෙනෙකුගේ ජීවිතය තුල ප්‍රකට වෙන ඒ කෙනාගේ ජීවිතය තුළ ඇත්තටම දකින්න ලැබෙන අඩුපාඩු වැරදි ඒ කෙනා සුදුසු කාලයේදී කියනවා. හැබැයි නෝචකෝ වන්නාරාහස්ස වන්නම් භාසිතා හෝති භූතං තච්ඡං කාලේන. මේ කෙනා මිනිස්සුන්ගේ ප්‍රකට වෙන ඇත්තටම මිනිස්සු තුළ දකින්නට ලැබෙන හොඳ දේවල් කවදාවත් වර්ණනා කරන්නේ නැහැ. එතකොට මේ පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය මොකක්ද? මේ පළවෙනි පුද්ගලයා මිනිස්සු තුළ ඇත්තටම දකින්නට ලැබෙන. මිනිස්සු තුළ ප්‍රකට වෙන. මිනිස්සුන්ගේ අඩුපාඩු වැරදි විතරක් හැබැයි මෙයා සුදුසු කාලෙදී කතා කරනවා. දැන් ඔබට මෙහෙම මිනිස්සු සමාජ ගුණ දෙනවා. සමහර මිනිස්සු ඉන්නවා අනිත් අයගේ වැරදි අනිත් අයගේ අඩුපාඩු කතා කරනවා. හැබැයි කතා කරන වැරදි කතා කරන අඩුපාඩු ඇත්තට මේ මිනිස්සු තුළ තියෙන දේවල්. ඒ මිනිස්සුන්ගේ ජීවිත තුළ දකින්නට ලැබෙන දේවල්. හැබැයි මේ පුද්ගලයාගේ ස්වභාවය තමයි මේ වැරදි දේවල් විතරයි මෙයා කතා කරන්නේ. කවදාවත් මිනිස්සෙකුගේ හොඳක් කියන්නේ නැහැ. කවදාවත් මිනිස්සෙකුගේ යහපත් පැත්තක් කතා කරන්නේ තව කෙනෙක් එක්ක. එතකොට මේ තමයි පළවෙනි කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙවෙනි කෙනා. දෙවෙනි කෙනා තමයි ඉදපන පොතලිය ඒකච්චෝ පුද්ගලෝ වන්නාරාහස්ස වන්නං භාසිතා හෝති භූතං තච්ඡං කාලේන. මේ දෙවෙනි කෙනාගේ ස්වභාවය තමයි මේ කෙනා මිනිස්සු තුළ දකින්නට ලැබෙන මිනිසුන්ගේ ජීවිතයේ ඇත්තටම තියෙන මිනිසුන්ගේ හොඳ දේවල් අනිත් අයගේ හොඳ දේවල් යහපත් දේවල් සුදුසු කාලයේදී කතා කරනවා. හැබැයි මේ කෙනා මිනිසුන්ගේ ජීවිතයේ දකින්නට ලැබෙන මිනිසුන්ගේ ජීවිතයේ ප්‍රකට වෙන මිනිසුන්ගේ නරක දේවල් අඩුපාඩු සුදුසු කාලයේදී කතා කරන්නේ. ඒ කියන්නේ මේ කෙනා අර කලින් කියපු කෙනාට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ කෙනා. දැන් පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි මිනිස්සු තුළ දකින්නට ලැබෙන ඇත්තටම මිනිස්සු තුළ තියෙන අඩුපාඩු විතරක් සුදුසු කාලේ කතා කරනවා. දෙවෙනි කෙනා මිනිස්සුන්ගේ අඩුපාඩු කතා කරන්නේ නැහැ. මිනිස්සුන්ගේ හොඳ පැත්ත විතරක්ම සුදුසු කාලෙදී කතා කරනවා. එතකොට මේ දෙන්නගේම පොදු ලක්ෂණයක් තියෙනවා. දැන් එක්කෙනෙක් අගුණ විතරක්ම කතා කරනවා. එක්කෙනෙක් ගුණ විතරක්ම කතා කරනවා. හැබැයි මේ පළවෙනි කෙනා කතා කරන අගුණ මේ දෙවෙනි කෙනා කතා කරන ගුණත් ඇත්තටම මිනිස්සු තුළ දකින්නට ලැබෙන ඒවා. ඇත්තට මේ මිනිසුන්ගේ ජීවිතයේ තියෙන ඒවා. ඒ වගේම තමයි මේ දෙන්නම අගුණ කතා කරන කෙනා ඒ අගුණ කතා කරන්නේ සුදුසු කාලේ. ගුණ කතා කරන කෙනා ඒ ගුණේ කතා කරන්නේ සුදුසු කාලේ. ඒක තමයි මේ දෙන්නගේ තියෙන පොදු ලක්ෂණය. එතකොට එක්කෙනෙක් සම්පූර්ණයෙන් නෙගටිව් දේවල් විතරක්ම කතා කරනවා. අනිත් එක්කෙනා පොසිටිව් පැත්ත විතරක්ම කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කෙනා. තුන්වෙනි කෙනා තමයි දැන් අපි ගත්තොත් අර දෙවෙනි පුද්ගලයාත් සමාජයේ ඉන්නවනේ සමහර මිනිස්සු ඉන්නවා මිනිස්සුන්ගේ හොඳ විතරයි කතා කරන්නේ. කවදාවත් තව කෙනෙක්ගේ වරදක් නරක දෙයක් අඩුපාඩුවක් ඇත්තටම මිනිස්සෙක් කරන නරක දෙයක් වුණත් කතා කරන්නේ නැහැ. එතකොට මේ ලෝකේ ජීවත් වෙන මේ විවිධාකාර මිනිස්සුන්ගේ ස්වභාවයන් ගැන තමයි මේ විස්තර කරන්නේ.
ඊළඟට දේශනා කරන තුන්වෙනි කෙනා තමයි ඉදපන පෝතලිය ඒකච්චෝ පුද්ගලෝ දේව වන්නාරාහස්ස අවන්නම් භාසිතා හෝති නෝපි වන්නාරාහස්ස වන්නම් භාසිතා හෝති. මේ තුන්වෙනි කෙනා තමයි මේ කෙනා ඇත්තටම මිනිස්සු තුළ දකින්නට ලැබෙන මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රකට වෙන මිනිස්සුන්ගේ අඩුපාඩු අගුණ සුදුසු කාලේ කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි මිනිස්සු තුළ දකින්නට ලැබෙන මිනිස්සුන්ගේ ජීවිතයේ ඇත්තටම තියෙන හොඳ දේවල් යහපත් දේවල් සුදුසු කාලේ කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා මිනිස්සුන්ගේ වැරදි කතා කරන්නේ නැහැ. මිනිස්සුන්ගේ හොඳ දේවල් කතා කරන්නේ නැහැ. ඒ දෙකෙන්ම අයින් වෙලා ඉන්න කෙනෙක්. එතකොට මෙහෙම මිනිස්සු සමාධිය ඉන්නවා. ඔබට මොන ගිහිලා ඇති සමහර වෙනවා කාගවත් හොඳක් කියන්නේ නැහැ. හැබැයි කාගවත් අඩුපාඩුවක් කතා කරන්නේ නැහැ. හැබැයි මෙහෙම මිනිස්සු ලෝකේ දුර්ලභයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි කෙනා. හතරවෙනි කෙනා තමයි ඉදපන පෝතලිය ඒකච්චෝ පුද්ගලෝ අවන්නාරාහස්ස අවන්නම් භාසිතා හෝති. වන්නාරාහස්සච වන්නම් භාසිතා හෝති. හතරවෙනි කෙනා තමයි දැන් බලන්න මේ හතරවෙනි පුද්ගලයාගේ ස්වභාවය. මේ කෙනාට පේනවා මිනිසුන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු. මෙයා දන්න ඇත්තටම මේ අඩුපාඩුව ඒ පුද්ගලයාගේ ජීවිතයේ තියෙනවා. මෙයා මොකද කරන්නේ? සුදුසු කාලයේ මේ අඩුපාඩුව ගැන කතා කරනවා. ඒ වැරද්ද ගැන කතා කරනවා. ඒ වගේම මෙයාට පේනවා ගුණධර්ම තියෙන මිනිස්සු. එතකොට මෙයා දන්නවා මේ කියන ගුණධර්මයේ ඇත්තටම හවල් පුද්ගලයා තුළ තියෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතයේ මෙන්න මේ කියන ගුණධර්ම ප්‍රකට වෙනවා. එතකොට මේ හතරවෙනි පුද්ගලයා සුදුසු කාලයේදී ඒ ගුණයක් කතා කරනවා. එතකොට මෙයා සුදුසු කාලයේදී අගුණයක් කතා කරනවා. සුදුසු කාලයේදී ගුණයක් කතා කරනවා. මේ දෙකෙන්ම සමාන්තරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉමේකෝ පෝතලිය චත්තාරෝ පුද්ගලයන් සන්තෝ සංයුජ්ජමාන ලෝකස්මි. පෝතලිය ඔන්න ඔය පුද්ගලයෝ හතර දෙනා මේ ලෝකේ දකින්නට ලැබෙනවා. එතකොට මේ පුද්ගලයෝ හතර දෙනාගේම පොදු ලක්ෂණයක් තිබුණා. ඒ තමයි මේගොල්ලෝ කතා කරන්නේ ගුණයක් වුණත් අගුණයක් වුණත් ඒ කතා කරන ගුණය හෝ අගුණය ඇත්තටම ඒ තමන් මේ කතා කරන පුද්ගලයා තුළ තියෙන එකක්. ඒ පුද්ගලයාගේ ජීවිතේ ප්‍රකට වෙන එකක්. ඒ වගේම ගුණේ කතා කළා අගුණේ කතා කළා මේගොල්ලෝ සුදුසු කාලයේ තමයි ඒ කතාව කරන්නේ. නිවැරදි වෙලාවට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පොතලියකින් අහනවා ඉමේ සංකෝ පොතලිය චතුන්නම් පුද්ගලානම් කතමෝති පුද්ගලෝ කමති අභික්ඛන්තතරෝච පනීතතරෝචාති කියන පොතලිය මේ කියපු පුද්ගලයෝ හතර දෙනාගෙන් ඔබ වඩාත්ම කැමති කොයි පුද්ගලයාටද? ඔබේ හිත ගොඩාක්ම ඇදෙන්නේ කාටද? දැන් එක්කෙනෙක් ඉන්නවා නරක විතරක්ම කතා කරනවා. එක්කෙනෙක් ඉන්නවා හොඳ විතරක්ම කතා කරනවා. එක්කෙනෙක් ඉන්නවා හොඳ කතා කරන්නෙත් නෑ නරක කතා කරන්නෙත් නෑ නිහඬව ඉන්නවා. හතරවෙනි කෙනා හොඳක් කතා කරනවා නරකත් කතා කරනවා. අහනවා පොතේ මේ හතර දෙනාගෙන් ඔබේ සිත වඩාත්ම ඇදගන්නේ කොයි පුද්ගලයාද? එතකොට බලන්න පොතේ උත්තර දෙනවා ඉමේසම් භෝ ගෝතම චතුන්නම් පුද්ගලානම් යයන් පුද්ගලෝ නේව අවන්නාරාහස්ස අවන්නම් භාසිතා හෝති නෝපි වන්නාරාහස්ස වන්නම් භාසිතා හෝති අයම් පුද්ගලෝ කමති කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඔය පුද්ගලයෝ හතර දෙනාගෙන් මම ගොඩාක් කැමති තුන්වෙනි කෙනාට කියලා.
කවුරු තුන්වෙනි කෙනා? මිනිස්සෙක් තුල අඩුපාඩුවක් දැක්කම ඒ අඩුපාඩුව ඒ මිනිස්සයා තුල ප්‍රකට වෙනවා. ඇත්තටම දකින්නට ලැබෙනවා. ඒ අඩුපාඩුව මෙයා සුදුසු කාලේ කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි මිනිස්සෙක් තුල හොඳක් දකින්නට ලැබෙනවා. ඇත්තට මේ හොඳේ මිනිස්සයා තුල තියෙනවා. ඒ හොඳ මෙයා සුදුසු කාලේ කතා කරන්නේ නැහැ. එතකොට හොඳක් කතා කරන්නේ නැති, නරකක් කතා කරන්නේ නැති මේ දෙකින්ම වෙන් වෙච්ච මේ තුන්වෙනි පුද්ගලයා තමයි කියනවා මගේ හිත ගොඩාක් ඇදගන්නේ. මං යාට තමයි කියනවා ගොඩාක් කැමති. කියනවා බව ගෞතමයන් වහන්සේ ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද ඒකට හේතුව? කේසාම්භෝ ගෞතම යදිදම් උපේක්ඛාති කියනවා බව ගෞතමයන් වහන්සේ යාගේ උපේක්ෂාව හරි ලස්සන දෙයක් කියනවා. දැන් උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යස්ථ වීමනේ. ඒ කියන්නේ ජීවිතේට දුකක් ලැබුණා, ජීවිතේට සැපක් ලැබුණා, දුකට මේ ගැටෙන්නේ නැතුව, සැපේට මුසපත් වෙන්නේ නැතුව මධ්‍යස්ථ වීම. ඊළඟට තමන්ට යහපතක් වුණා, තමන්ට යහපතක් වුණත් මධ්‍යස්ථ වෙනවා. මිනිස්සෙගේ හොඳක් දැක්කත්, මිනිස්සෙගේ නරකක් දැක්කත් තමන් මධ්‍යස්ථ වෙනවා. එතකොට මේ තුන්වෙනි පුද්ගලයා තුළ ප්‍රකට වෙන්නේ මොකක්ද? උපේක්ෂාව. ඇයි මෙයා හොඳක් කතා කරන්නේ නැහැ, නරකක් කතා කරන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ උපේක්ෂාව බොහොම ලස්සන දෙයක්. මම කැමතියි කියනවා මෙයාගේ උපේක්ෂාව නිසා තුන්වෙනි පුද්ගලයාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය බොහොම කෙටි සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොතලිය ඔය කියපු පුද්ගලයෝ 4 දෙනාගෙන් තථාගතයන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් කැමති 4 වෙනි කෙනාට කියනවා. කවුද 4 වෙනි කෙනා? මිනිස්සෙගේ ජීවිතය තුළ අඩුපාඩුවක් දැක්කට පස්සේ ඒ අඩුපාඩුව ඇත්තට මේ මිනිස්සගේ ජීවිතේ තියෙනවා. ඒ අඩුපාඩුව ඇත්තට මේ මිනිස්සගේ ජීවිතේ ප්‍රකට වෙනවා නම් සුදුසු කාලයේදී ඒ අඩුපාඩුව කතා කරනවා. ඒ වගේම තමයි මිනිස්සගේ ජීවිතේ හොඳක් දැක්කම ඇත්තට මේ හොඳේ මිනිස්සයා තුළ තියෙනවා නම් ඇත්තට මේ ඒ හොඳේ මිනිස්සයා තුළ ප්‍රකට වෙනවා නම් ඒ හොඳත් සුදුසු කාලයේදී කතා කරනවා. ඒ තමයි 4 වෙනි පුද්ගලයාගේ ස්වභාවය. කියන පොතලිය තථාගතයන් වහන්සේ මේ 4 වෙනි පුද්ගලයාට තමයි කියනවා ගොඩාක් කැමති. ඒකට හේතුවක් තියෙනවා. දැන් 3 වෙනි පුද්ගලයාට පොතලිය කැමති උනේ ඇයි? එයාගේ තියෙන උපේක්ෂාව නිසා. 3 වෙනි පුද්ගලයාට කියනවා පොතලිය තථාගතයන් වහන්සේ මේ 4 වෙනි පුද්ගලයාට ගොඩාක් කැමතියි. 4 වෙනි පුද්ගලයා තව කෙනෙක්ගේ ජීවිතය තුළ දකින්නට ලැබෙන, තව කෙනෙක්ගේ ජීවිතය තුළ ප්‍රකට වෙන අඩුපාඩුව කතා කරන්න සුදුසු කාලය දන්නවා කියනවා. ඒ වගේම තමයි තව කෙනෙක්ගේ ජීවිතය තුළ දකින්නට ලැබෙන, තව කෙනෙක්ගේ ජීවිතය තුළ ප්‍රකට වෙන ගුණය කතා කරන්න සුදුසු කාලේ දන්නවා කියනවා. එතකොට අගුණේ කතා කරන්න, ඒ කියන්නේ අඩුපාඩුව පෙන්වලා දෙන්න, ගුණයට ප්‍රශංසා කරන්න, ඒ දෙකටම මෙයා සුදුසු කාලේ දන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේ 4 වෙනි කෙනාට තමයි කියනවා ගොඩාක් කැමති. ඒකට හේතුව බොහෝ දෙනෙකුට මේ ලක්ෂණේ නැහැ. ඒ තමයි දැන් අපි සමාජ ජීවත් වෙනකොට අපිට පේනවා සමහර අපිට අපේ සහෝදරයෝ වෙන්න පුළුවන්, අපේ දරුවෝ වෙන්න පුළුවන්, අපේ ඥාතීන් වෙන්න පුළුවන්, අපේ යාළුවෝ වෙන්න පුළුවන්. ඊයයිගේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු ප්‍රකට වෙනවා. අපි දන්නේ නැහැ මේ අඩුපාඩුව පෙන්වලා දෙන්න ඕනේ සුදුසු වෙලාව. සමහරක් වෙලාවට නුසුදුසු වෙලාවේ මේ අඩුපාඩුව පෙන්වා දෙන්න යෑම තුළ, පෙන්වා දීම තුළ අපි නැති අරුබුදවලට මුහුණ දීලා තියෙනවා. අපි නැති ප්‍රශ්න හදාගෙන තියෙනවා. අන්තිමේදී අපි අපිටම දොස් කියා ගන්නවා, අපි අපිටම සාප කර ගන්නවා. මම මේ වරදක් පෙන්වලා දෙන්න ගිහිල්ලා අන්තිමේදී මට තමයි නරක නාමය ඇරුනේ.
අපිම ඊට පස්සේ අපි එක එක ප්‍රස්තාව පිළිතුරු කියනවා මීට වඩා හොඳයි කට ගලපු ගා ගත්තා නම් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා වඳින්න ගිය දේවල් ඉහි කඩන්න නටුණා කියනවා. මොකක්ද මේකට හේතුව? ඒකට හේතුව තමයි අපිට පේනවා සමහරක් විට අපි ළඟින් අසුරු කරන අයගේ අඩුපාඩු දුර්වලතා. අපිට ඕන ඒ අයව හදන්න. හැබැයි අඩුපාඩුව පෙන්වලා දෙන්න ඕන. ඒ දුර්වලතාවය පෙන්වලා දෙන්න ඕනේ. සුදුසු කාලය අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මිනිස්සුන්ගේ ජීවිතේ යහපත් දේවලුත් තියෙනවා. හොඳ ගුණධර්මත් තියෙනවා. ඒ ගුණධර්ම අපි කතා කරන්න ඕන සුදුසු කාලය දන්නේ නැහැ. කතා කරන්න ඕන සුදුසු කාලය දන්නේ නැහැ. එතකොට මේ හතරවෙනි පුද්ගලයා ගොඩාක් ප්‍රඥාවන්ත කෙනෙක්. හේතුව මෙයාට යම් කෙනෙකුගේ අඩුපාඩුවක් පෙන්වලා දෙන්න ඕනේ සුදුසු කාලේ මෙයා හොඳට දන්නවා. ඒ වගේම තමයි යම් කෙනෙකුගේ යහපත් දෙයක් හොඳක් වර්ණනා කරන්න ඕන නම් ඒ වර්ණනාවට මෙයා සුදුසු කාලේ දන්නවා. ඒ නිසා මෙයා ගොඩාක් ප්‍රඥාවන්ත කෙනෙක්. හැබැයි තුන්වෙනි කෙනා උපේක්ෂා සහගත කෙනෙක්. හැබැයි එයාගේ උපේක්ෂාවට වඩා මෙතන මේ ප්‍රඥාව වටිනවා. ඇයි මෙයා සුදුසු කාලේ තව කෙනෙකුගේ අඩුපාඩුව පෙන්වා දීම තුළ ඒ කෙනා ඒ අඩුපාඩුව හදා ගන්නවා. ඒ වගේම සුදුසු කාලේ යම් කෙනෙකුගේ ගුණයක් වර්ණනා කිරීම තුළ ඒ කෙනා ඒ තමන්ගේ ගුණේ තවදුරටත් කන්ටිනියු කරනවා, දියුණු කරගන්නවා. ඉතින් කියනවා මේ පොතලිය තථාගතයන් වහන්සේ ඔන්නෝයි හේතුව නිසා හතරවෙනි පුද්ගලයාට තමයි ගොඩක් කැමති. මෙහෙම කිව්වට පස්සේ පොතලියට තේරෙනවා ඇත්ත තමයි මේ හතරවෙනි පුද්ගලයා හරි ප්‍රඥාවන්ත කෙනෙක්. හේතුව මෙයා කාරණා දෙකටම සුදුසු කාලේ දන්න කෙනෙක් කියලා. ඉතින් මෙයාට කාරණාව වැටහුණාට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේට කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ හරි. මමත් හරි කැමතියි කියනවා හතරවෙනි පුද්ගලයාට. මට කලින් අදහසක් තිබුණා තුන්වෙනි පුද්ගලයා හොඳයි කියලා එයාගේ උපේක්ෂාව නිසා. නමුත් දැන් මට තේරෙනවා හතරවෙනි පුද්ගලයා ගොඩාක් ප්‍රඥාවන්තයි. ඒ නිසා මම ගොඩාක් කැමතියි කියනවා මේ හතරවෙනි පුද්ගලයාට. එහෙම කියලා මෙයා බුදුරජාණන් වහන්සේට කියනවා අභික්ඛන්තං බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ ඔය කරපු දේශනාව හරි අපූර්වයි. දැන් බලන්න මේ පුද්ගලයා මේ පුංචි දේශනාවෙන් කොච්චර ලොකු සතුටක් ලැබුවද. දැන් බලන්න මෙතනින් මේ සූත්‍රය ඉවරයි. නමුත් මේ සූත්‍රය තුලින් කියවිච්ච කාරණා හතර හරි ලස්සනයිනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි නොසිතන පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයෝ හතර දෙනාගෙන් විවර කළේ. එතකොට මේ පුද්ගලයෝ හතර දෙනාම අපිට අපි ජීවත් වෙන සමාජයේ මුණ ගැහෙනවා. මෙයා කියනවා අභික්ඛන්තං බෝ ගෞතම බවත් ගෞතමයන් වහන්සේ ওই දේශනාව හරි අපූර්වයි. සේයතාපි බෝ ගෞතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය බවත් ගෞතමයන් වහන්සේ ওই දේශනාව හරියට මේ යටට හරවලා තිබිච්ච දෙයක් උඩු අතට හැරෙවුවා වගේ. දැන් යමක් යට අතට හැරිලා තියෙනකොට අපිට ඒකේ අභ්‍යන්තරයේ තියෙන මොකක්ද කියලා පේන්නේ නැහැ නේ. නමුත් ඒක උඩු අතට හැරෙවුවට පස්සේ අපිට ඒක අභ්‍යන්තරයේ තියෙන දේ පේනවා. පටිච්චසමුප්පාද විවරේය බවත් ගෞතමයන් වහන්සේ ওই දේශනාව හරියට මේ වහලා තිබිච්ච දෙයක් අරලා පෙන්වනවා වගේ. යමක් ආවරණය කරලා තියෙනකොට ආවරණය වෙලා තියෙන තාක් අපිට ඒ තිරයට එහා පැත්තේ තියෙන දේ පේන්නේ නැහැ. නමුත් ඒ තිරය අයින් කරපු ගමන් අපිට ඒකට එහා පැත්තේ තිබිච්ච දේ හොඳට ප්‍රකට වෙනවා. මූල හසවා මග්ගනා චිත්තය කියන බවත් ගෞතමයන් වහන්සේ ওই දේශනාව හරියට මේ අතරමං වෙච්ච කෙනෙකුට පාර පෙන්වනවා වගේ. දැන් අපි ගත්තොත් අපිත් සමහරක් වෙලාවට අතරමං වෙනවා නෙනේ.
අපිත් අතරමං වෙනවා දැන් සමහර අපිට අපි ළඟම ඉන්න කෙනෙකුගේ අඩුපාඩුවක් අපිට පේනවා. අපිම අපෙන් ප්‍රශ්න කරනවා මේක කියනවද නැද්ද. සමහර අපිට අපි ළඟම ඉන්න කෙනෙක්ගේ හොඳ අපිට පේනවා. අපිම අපෙන් ප්‍රශ්න කරනවා මේ හොඳ ගැන මෙයාට කියලා මෙයාට ප්‍රශංසා කරනවද නැද්ද? මෙයාව වර්ණනා කරනවද නැද්ද? අපිම සමහරක් වෙලාවට කල්පනා කරනවා නෑ මම කාගවත් හොඳක් කියන්නේ නැතුව කාගවත් නරකක් කතා කරන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න ඕන. මේ විදිහට අපි කතා කළ යුතු දේ මොකක්ද කතා නොකළ යුතු දේ මොකක්ද මේ සම්බන්ධයෙන් අපි ගොඩාක් වෙලාවට සමහර අවස්ථාවල නොයෙකුත් පැටලිලි සහගත දේවල් වලට මුහුණ දෙනවා. එතකොට මේ දේශනාව හරියට ඒ වගේ අතරමං වෙච්ච කෙනෙකුට හරි පාර පෙන්නනවා. එතකොට මේ දේශනාවෙන් පෙන්නපු හරි පාර මොකක්ද? යම් කෙනෙකුගේ අඩුපාඩුවක් දැක්කට පස්සේ ඒ අඩුපාඩුව ඇත්තට මෙයා තුළ තියෙන එකක් නම් ඇත්තට මෙයා තුළ ප්‍රකට වෙන එකක් නම් මතක තියාගන්න සුදුසු කාලෙදී ඒ අඩුපාඩුව පෙන්වලා දෙන්න ඕන. එතකොට මට කියන්න බෑ ඔබට මෙන්න මේක තමයි සුදුසු කාලේ කියලා. ඔබට ප්‍රඥාව තියෙන්න ඕන. එයාට ඒ අඩුපාඩුව පෙන්වලා දෙන්න සුදුසු කාලේ මොකක්ද කියලා. මොකද ඒ සුදුසු කාලේ වැරදුනොත් එහෙම නොසුදුසු කාලේ අඩුපාඩුව පෙන්වා දුන්නොත් එහෙම අඩුපාඩුව පෙන්වා දීම වෙනුවට සමහර අපිට ඒ පුද්ගලයා ඔබත් එක්ක සදහටම තරහ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කෙනෙකුගේ හොඳක් දැක්කට පස්සේ ඒ හොඳ ඇත්තට මෙයා තුළ ප්‍රකට වෙනවා. එයා තුළ ඇත්තට මේ හොඳ තියෙනවා නම් සුදුසු කාලෙදී එයාට එයාගේ හොඳ මතක් කරලා දීලා එයාට ප්‍රශංසා කරන්න කියනවා. එයාට ස්තුති කරන්න කියනවා. ඒකත් සුදුසු කාලෙදී වෙන්න ඕන. දැන් සමහරු ඉන්නවා ඒ සුදුසු කාලෙදිම තව කෙනෙකුට හොඳක් කියන්නේ නැහැ. දැන් එහෙම අවස්ථාවලදී සමහරක් අවස්ථාවල මිනිස්සු කල්පනා කරනවා මම මෙච්චර හොඳ කරලා මේ මිනිස්සයා කවදාවත් මට හොඳක් කියලා නැහැ. එතකොට ඒ සුදුසු කාලයේදී හොඳ කතා කරන එක මිනිස්සුන්ට ස්තුති කරන එක මිනිස්සුන්ව වර්ණනා කරන එක අනිවාර්යෙන් කරන්න ඕන. ඒක හැමදාම කළොත් ඒකේ අගයක් නැතුව යනවා. හැබැයි සුදුසු කාලෙදී විශේෂ අවස්ථාවලදී ඒක කරන්න ඕන. එතකොට මේ සූත්‍රයෙන් කතා කළ යුතු දේ කතා නොකළ යුතු දේ සම්බන්ධයෙන් අතරමං වෙලා ඉන්න කෙනෙකුට හරි පාර පෙන්නනවා. ඊට පස්සේ මෙයා කියනවා අන්ධකාරේවා තේරපජ්ජෝතං ධාරේය. බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ දේශනාව හරියට මේ අන්ධකාර හිටපු කෙනෙකුට රූප දකින්න පහනක් පත්තු කළා වගේ. දැන් අන්ධකාරයේ ඉන්න කෙනෙකුට තමන්ගේ වටේ රූප තිබුණාට ආලෝකයක් එනකන් මේ රූපේ පේන්නේ නැහැ. එතකොට මේ දේශනාව හරියට ජීවිතයට ආලෝකය. කියන බවත් ගෞතමයන් වහන්සේ මේ කාකාරයෙන් මට ධර්මයේ දේශනා කළා. ඒසාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. මම බවත් ගෞතමයන් වහන්සේට සරණ යනවා කිව්වා. මෙයා ධර්මයක් සරණ ගියා, ශ්‍රාවක සංඝරත්නයන් සරණ ගියා. ඒතකොට බලන්න මෙයා අන්‍යාගමික පූජකයෙක්. ඒතකොට මෙයාගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් කරන්න බලපෑවේ මේ පුංචි දේශනාව. එතකොට මේ පුංචි දේශනාව ගැන මෙයා කොච්චර ගැඹුරට කල්පනා කරන්නේ. එතකොට මේ ගැඹුරට කල්පනා කිරීම තුළ මෙයා තුළ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදය තමයි මෙයාට තෙරුවන් සරණ යන්න අවශ්‍ය කරන තල්ලුව දුන්නේ. ඉතින් මෙයා බුදුරජාණන් වහන්සේට කියනවා උපාසකං මම් භවං ගෞතමෝ ධාරේ අජ්ජතංගේ පාම්පේතං සරණං ගතන්ති. කියනවා බවත් ගෞතමයන් වහන්සේ මතක තියාගන්න මම අද ඉඳලා මේ මොහොතේ ඉඳලා බවත් ගෞතමයන් වහන්සේ සරණ ගියපු ඔබ වහන්සේගේ උපාසකයෙක් කියලා. මෙයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක් බවට පත් වුණා. එතනින් මේ දේශනාව අවසానයි. පුංචි දේශනාව. නමුත් මේ දේශනාවෙන් ඔබට ඉගෙන ගන්න
ලස්සන කාරණාවක් තියෙනවා. ඒ ලස්සන කාරණාව තමයි මොකක්ද? හොඳ කතා කරන්න අඩුපාඩුවක් පෙන්නලා දෙන්න සුදුසු කාලය ඔබ දැනගන්න ඕන. ඒ සුදුසු කාලේ පෙන්නලා දෙන අඩුපාඩුව සුදුසු කාලේ ප්‍රශංසා කරන යහපත් දෙයක් ඇත්තට මේ පුද්ගලයා තුළ තියෙන දෙයක් වෙන්න ඕන. ඇත්තට මේ පුද්ගලයා තුළ ප්‍රකට වෙන දෙයක් වෙන්න ඕන. ඉතින් මේ පුංචි සූත්‍ර දේශනාව තුළින් අපි ඉගෙන ගත්ත සියලු දහම් කරුණු අපට ඉතාම යහපත් ජීවිතයක් ගත කරන්න ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා.